තමන්ගේ අවශ්‍යතා හරියට අඳුරගෙන ජීවත් වීම. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය අනුව සතුටෙන් ජීවත් වීම කියන්නේ එකක්. ඒ වගේම සමහර දේවල් හිතාමතාම අඩු කරගෙන ජීවත් වීම කියන්නේ තව එකක්. මිනිමලිසම් කියන්නේ මොකක්ද? ඔය දෙකෙන්. මිනිමලිසම් ගැන කතා කරන්න කලින් අපි දැනගන්න ඕනේ මේ සංකල්පයේ වටේ තියෙන ලංකාවේ සිටුේෂන් එක. ලංකාවේ මිනිමලිසම් ගැන කතා කරපුවාම කෙලින්ම ඒක අල්පපේච්ඡතාව හරි මොකක් හරි බෞද්ධ වචනයක් උඩට දාලා ඒ ගැන තමයි කතා කරන්න උත්සාහ කරන්නේ. ඇත්තට මේක එහෙම සංකල්පයක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු ගොඩක් කලාවට මිනිමලිසම් කියන එක ගැන කිසිම අවබෝධයක් නැති පිරිසක් විදිහට තමයි මම නම් දකින්නේ. ලංකාවේ මිනිමලිසම් ගැන ඇත්තටම පහුගිය කාලෙවත් කොහොමදවත් ලොකු කතා බහක් තිබුණේ නැහැ. ඉස්සරහටත් ඒක ලොකු කතා බහක් තියේද කියලා හරියටම විශ්වාසයකුත් නැහැ. මොකද ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ සංකල්පයක් ඉදිරිපත් කරනකොට ඒ මිනිස්සුන්ට තියෙනවා ප්‍රීඔකියුපයිඩ් අයිඩියා එකක්. ඒ කියන්නේ කලින් එළඹිච්ච නිගමනයක්. එතකොට මිනිස්සු කොහෙන් හරි එන concept එකක් තමන්ගේ තිබිච්ච එකක් විදිහට තමයි දකින්නේ. එතකොට කොහෙන් හරි අලුතෙන් යමක් එනකොට ඒකට සමානව තියෙන ලංකාවේ මොකක් හරි කල්චර් එකේ ඇතුලේ තියෙන දෙයක් උලුප්පන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. එහෙම උත්සාහ කරපුවාම අර අපිට අලුතෙන් ගන්න සංකල්පයේ තියෙන ගොඩක් දේවල් නැති වෙලා ගිහින් අපේ තියෙන ආපහු අර මෝඩ සංකල්ප වල තියෙන කෑලි එකතු කරගෙන යන දෙපැත්තටම නැති එකක් තමයි අන්තිමේට බිහි වෙන්නේ. එතකොට ලංකාවේ මිනිමලිසම් කියලා කියන්නේ අඩුවෙන් නැත්තම් කරන්න හැමදේම තියාගෙන නොකර ඉන්න, එහෙම නැත්තම් හරිම දුක් විඳලා ජීවත් වෙන, එහෙම නැත්තම් බොහොම අර එදා වේල ගැට ගහ ගන්න වගේ සංකල්පයක් තමයි මිනිමලිසම් කියලා ලංකාවේ මිනිස්සු හඳුනාගෙන තියෙන්නේ. හැබැයි ඒක එහෙම නෙමෙයි. එතකොට මිනිමලිසම් කියලා සංකල්පයක් ඇත්තටම තිබුණා කියලා අපි මේ සංකල්පය එහෙම් පිටින් අරගෙන ලංකාවේ ජීවත් වෙන්නත් බෑ. ලංකාවේ තියෙන තත්ත්වත් එක්ක, ලංකාවේ තියෙන විදිහත් එක්ක අපිට ඔය තියෙන සංකල්පවල තියෙන ගොඩාක් තියරි පාර්ට් එක, එහෙම නැත්නම් තියරිටිකලි මේක මෙහෙමයි කියලා හඳුන්වලා දීලා තියෙන විදිහ ඇප්ලයි කරන්න ගියොත්, එහෙම නැත්නම් අපි ප්‍රායෝගිකව යොදා ගන්න ගියොත් ලොකු ගැටලු ගොඩක් තියෙනවා. එතකොට අපි හැම වෙලේම මේ වගේ ජීවන රටාවක් විස්තර කතා කරනකොට ඒක සංකල්පයක් විදිහට තමයි කතා කරන්නේ. කියන්නේ අපිට ඒකේ අදහස විතරයි ගන්න ඕන. අපි අදහස අරගෙන අපේ විදිහට අපිට ඕන විදිහට හැඩගස්සගෙන අර තියෙන ගතිය තියාගෙන අපිට ඕන විදිහට හැඩගැහෙන එක තමයි ගොඩක් වෙලාවට සංකල්පයක් විදිහට ඒ මොනම ලයිෆ් ස්ටයිල් එක වුණත් කරගන්න ඕනේ. එහෙම නැතුව මිනිමලිසම් කියන්නේ මේකයි කියලා ප්‍රේම් එකක් හදාගෙන මේ කෑලි ටික විතරක් හරි ගස්සගෙන ඒ විදිහට අමාරුවෙන් හිත හදාගෙන කොටු වෙලා ගුලි වෙලා ඒකෙන් එළියට පනින්න නැතුව එහෙම ගල් වෙලා ඒ විදිහට අපි මෙහෙමයි කියලා ඉන්න ගතිය තමයි ලංකාවේ මිනිස්සු සංකල්පයක් ඉදිරිපත් කරාම කරගන්න දේ. එතකොට ඒකයි ගොඩක් වෙලාවට අපි මොකක් හරි ජීවත් වෙන විදිහක් ගැන කිව්වොත් එහෙම මේ මිනිමලිස්ට් කෙනෙක් මෙයා මෙහෙමයි ඉන්නේ කියපුවාම අර අපිට ඒ මිනිස්සු ඔඩ් වෙලා පේන්නේ ඒකයි. ඔඩ් ගතිය එන්නේ අර සංකල්පයක තියෙන තියරි පාර්ට් එක එහෙම් පිටින්ම ගෙඩි පිටින් කපලා මෙහෙට ඔබන්න හදන ගොන් ගතිය හින්දා තමයි එහෙම වෙන්නේ. එතකොට ඒ වගේ සංකල්පයක තියෙන දේවල් අපි දන්න දේවල් වලින් වෙනස් වෙන්නත් ඕනේ. අපේ තියෙන ඒවා ඒකට හැඩ ගහන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒකේ තියෙන ඒ වගේ අපිට ප්‍රයෝජනයක් තියෙන්නත් ඕනේ. ඉතින් ওই ටික එකතු කරලා තමයි මොකක් හරි ජීවත් වෙන විදියක් අපිට හදාගන්න ඕනේ. එතකොට මිනිමලිසම් කියලා කියන්නේ අමාරුවෙන් කාලා බීලා ජීවත් වෙන එක. එහෙම නැත්නම් ඛණ්ඩ තියාගෙන නොකා ඉන්න එක. එහෙම නැත්නම් කාර් එක තියාගෙන පයින් යන එක. එහෙම නැත්නම් ලොකු ගයක් තියෙන එකේ ඉන්න බෑ කියලා පොඩි ගෙදරකට යන එක. ඒ වගේ ගොන් ගතියක් නෙමෙයි. ඒතකොට එහෙම මිනිමලිස්ට් එකක් නෙමෙයි අපි කතා කරන්නේ. අපි කියන්නේ හිතේ සතුට තියාගෙන අපිට පුළුවන් විදිහට අපිට ඉන්න ආස විදිහට අනිත් අයට කරදරයක් වෙන්නේ නැති විදිහට අඩුවෙන් මිනිස්සුන්ට පරිසරයට සත්තුන්ට හානියක් වෙන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන එකට තමයි මිනිමලිසම් කියන්නේ. ඒකට
රාමුවක් දාලා කතා කරනවට මම කැමති නෑ. ඒක හරි. ඒ කියන්නේ සංකල්පයක් වුණාම මේකේ නීති රීති නැහැ. තමන්ට පුළුවන් විදිහට ඒක අපි අපේ හිතේ සතුට තියාගන්න නම් ඒක අපිට ගැළපෙන විදිහට අපි ඒක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී ට්‍රෙන්ඩ් එක සහ තමන්ගේ කැමැත්ත. මෙන්න මේක කොහොමද මිනිමලිසම් වලදී සාමාන්‍යයෙන් යෙදෙන්නේ? පොඩ්ඩක් කියන්න බලන්න. ඔව් ඒකේ දැන් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට අපේ මිනිස්සු වර්ග කරනවා ඒ මිනිස්සුන්ගේ තියෙන IQ එකත් එක්ක. ඇත්තට මේක IQ එක කිව්වට IQ එක නෙවෙයි බුද්ධියත් එක්ක. බුද්ධිය අපිට මෙෂර් කරන්න එහෙම නැත්තම් මනින්න විදිහක් අද ලෝකේ නැහැ. ඒකට ඒකට හදාගත්ත අර රෆ් එහෙම නැත්තම් නිකන් දල මේකක් තමයි ඔය IQ වගේ දේවල් වලින් කරන්නේ. ඒකට ඒ වගේ අපිට අදහසක් ගන්න පුළුවන් මේ මිනිස්සයා කොච්චර බුද්ධිමත්ද කියලා. හැබැයි ඒකෙන් අපිට සම්පූර්ණ මේ මිනිස්සයා ගැන විග්‍රහයක් කරන්න බෑ. ඒ වුණාට ලංකාවේ සාමාන්‍ය ඉන්න මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම පහළ මට්ටමක තමයි තියෙන්නේ. ඒතකොට ලෝකයේත් එක්ක ගත්තාම අප්‍රිකානු රටවල් ගන්න අපි ටිකක් පහළම මට්ටමේ බුද්ධියක් තියෙන මිනිස්සුත් විදිහට. ඒතකොට ලංකාවේ ඉන්නේ ඊට වැඩි චුට්ටක් උඩින් ඉන්න මට්ටමේ බුද්ධි මට්ටමක් තියෙන මිනිස්සු බහුතරය. එතකොට ඒ බහුතරය අතරේ ඉන්නවා සාමාන්‍ය බුද්ධිමත් මිනිස්සු. එතකොට අපි බහුතරයේ විදිහට සාමාන්‍ය බුද්ධියක් තියෙනවා. නමුත් ඒකෙන් සුළුතරයකට තියෙනවා අතිම දුර්වල බුද්ධියක්. මම මේ කතා කරන්නේ ජානගත ලෙඩ රෝග හරි මොකක් හරි ශාරීරික දුබලතා එහෙම වෙලා ප්‍රශ්නයක් වෙලා බුද්ධි මට්ටමේ හීන වෙච්ච මිනිස්සු ගැන නෙමෙයි. අපි කතා කරන්නේ සාමාන්‍ය හොඳට කාලා බීලා කතා බහ කරලා ඉන්න මිනිස්සුන්ගේ ක්‍රියාවත් එක්ක එන බුද්ධි මට්ටම. ඒකට ඒකේ බුද්ධිය අඩු මිනිස්සු ඉන්නවා, සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිස්සු ඉන්නවා සහ හොඳ බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. ඒතකොට ලංකාව වගේ රටක බුද්ධිය කියන එක, බුද්ධිමත් කියන එක බොහොම අඩු, දකින්න අඩු දෙයක්. ඒතකොට සාමාන්‍ය මට්ටමට වඩා පහළ මට්ටමේ වගේ තියෙන බුද්ධිමත්කමක් තියෙන මිනිස්සු තමයි බහුතරය. ඒතකොට ඊට වැඩි අඩු බුද්ධියක් තියෙන මිනිස්සුත් තව සෑහෙන පිරිසක් ඉන්නවා. ඒතකොට ට්‍රෙන්ඩ් එකයි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකක් හරි ඒක අපි කතා කරන්නේ සෝෂල් මීඩියා වල වෛරල් කියන එක. ඒ වෛරල් කියලා කියන්නේ අර හැමෝම කැමති හින්දා රැල්ලට යනවා කියන එක. ඒතකොට මේ රැල්ලට යන රැලි කියන සංකල්පය සාමාන්‍යයෙන් තියෙන ඔය සාමාන්‍ය බුද්ධි මට්ටම සහ අඩු බුද්ධි මට්ටම තියෙන මිනිස්සු අතර තමයි ට්‍රෙන්ඩ් එක නැත්තම් රැල්ල කියන එක තියෙන්නේ. එහෙම තියෙන්න හේතුව Tamanට යම්කිසි දෙයක් හොඳද නරකද කියලා එහෙම නැත්නම් මට ඕනේද නැද්ද කියලා තීරණයක් ගන්න බැරි, ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ඉන්ඩිපෙන්ඩන්ට් ඩිසිෂන් එකකට යන්න බැරි තැන හිටපුවාම අපි ගොඩක් වෙලාවට සමූහය එහෙම නැත්නම් හර්ඩ් එක නැත්නම් රංචුව කරන දේවල් පස්සෙන් ඒකම කරගෙන යනවා. මට හර්ඩ් එක එක්ක ඒ පැත්තට රංචුව යන පැත්තට යනවා නම් ඒක ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩ් එකක්. එතකොට ඒකෙදී ඒ ඉන්න ඉන්ඩිවිජුවල් මිනිස්සෙකින් අහුවොත් ඇයි මේක කරන්නේ ඇයි මේ කියලා එයාට දෙන්න උත්තර නැහැ. අනිත් අය කරන හින්දා අපි කරනවා. එතකොට ඒකේ හින්දා තමයි ට්‍රෙන්ඩ් කියන ඒවා ගොඩක් රටවල තියෙන්නේ. ඒතකොට ඒ ට්‍රෙන්ඩ් එකට අහු වෙන්නේ ගොඩක් වෙලාවට ඔය ඉන්ඩිවිජුවල් ඩිසිෂන් එකක් Tamanට ස්වාධීනව තීරණයක් ගන්න බැරි තැන ඉන්නකොට අපි අනිත් අය කරන දේ කරන්න යනවා. ඒකට ඒකයි ට්‍රෙන්ඩ් එක. ඒකෙන් කියන්නේ ඒ ට්‍රෙන්ඩ් එක වැරදි කියලා. සමහරක් වෙලාවට හොඳ ට්‍රෙන්ඩ් තියෙනවා, සමහරක් වෙලාවට නරක ට්‍රෙන්ඩ් තියෙනවා. ඒතකොට ට්‍රෙන්ඩ් එක සමාජයේ බහුතරය කරගෙන යන හොඳ දෙයක් නම් ඒ හොඳ දේ අපි අනුදැනුමක් නැතුව ඔහේ කරගෙන යන එකෙන් හොඳක් වෙන්න පුළුවන්. ඒතකොට ට්‍රෙන්ඩ් එක නරක නෑ හැම වෙලෙම. ඒතකොට හොඳ ට්‍රෙන්ඩ් හදන්න පුළුවන් නම් අපිට පුළුවන් හොඳ තැනකට යන්න. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ නරක ට්‍රෙන්ඩ් ආවත් ඒ වගේම තමයි. එතකොට නරක ට්‍රෙන්ඩ් එකක් ආවොත් ඒත් අපි දන්නේ නැහැ හොඳද නරකද කියලා අපි ඒ පස්සෙන් යනවා. එතකොට ට්‍රෙන්ඩ් එකකට අපි ඇත්තටම සමාජය වෙනස් කරන්න පුළුවන්. ට්‍රෙන්ඩ් හදන මිනිස්සු දැනගන්න ඕන හොඳ ඒවා හදන්න. එතකොට නරක මිනිස්සු ට්‍රෙන්ඩ් හැදුවොත් නරක දේවල් තමයි වෙන්නේ. එතකොට සමාජයක් ට්‍රෙන්ඩ් එකේ දියුණු කරන්න පුළුවන්ද කියලා අහුවොත් හොඳ කරන්න පුළුවන්ද අහුවොත් ඔව් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ට්‍රෙන්ඩ් එක හදන කට්ටිය කොයි වගේද කියන එක. අපි හොඳ ට්‍රෙන්ඩ් හැදුවොත් අපිට සමාජයේ හොඳ පැත්තට දක්වාගෙන යන්න පුළුවන්. නරක ට්‍රෙන්ඩ් හැදුවොත් නරක පැත්තට යන්න පුළුවන්. එතකොට අපි ඇත්තට මේ වුණාට හදන්න උත්සාහ කරන්න ඕනේ මේ ට්‍රෙන්ඩ් එක දැනගෙන ඒ ට්‍රෙන්ඩ් එක හොඳද නරකද කියලා තෝරාගෙන
මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක මම යනවද නැද්ද කියලා ඩිසයිඩ් කරන්න පුළුවන් හොඳ බුද්ධියක් තියෙන මිනිස්සු හදන්න. එතකොට තමයි අපිට නරක ට්‍රෙන්ඩ් ඉක්මනට ට්‍රෙන්ඩින් නොවි අයින් කරන්න පුළුවන්. ඒකට වෛරල් වෙන්නේ නැති වෙන්න නරක දේවල් අයින් කරන්න අපේ සමාජයේ පුළුවන් නම් ඒ සමාජයේ තියෙන ගොඩක් දේවල් ට්‍රෙන්ඩ් වෙන ගොඩක් දේවල් හොඳ දේවල්. එතකොට ට්‍රෙන්ඩ් එක සහ මේ බුද්ධිය අතර තියෙන මේ වගේ ප්‍රශ්නයක්. එතකොට ට්‍රෙන්ඩ් එක හැම වෙලෙම නරක නෑ. නමුත් ට්‍රෙන්ඩ් එක හැම වෙලෙම හොඳක් නෑ. ඒක හරි. එතකොට ට්‍රෙන්ඩ් එකත් එක්ක මිනිමලිසම් ගැන කතා කරොත් කෙටියෙන් කියන්නේ මිනිමලිස්ට් කෙනෙක් දකින්න ට්‍රෙන්ඩ් එකට යනවද? ඒ ගැන අදහසක් මම අහන්න ඉස්සෙල්ලා. ඒකේ ට්‍රෙන්ඩ් එකක් මිනිමලිස්ට් කෙනෙක් කරන්න ඕනේද නැද්ද කියන එක උත්තරයක් නැති ප්‍රශ්නයක්. එතකොට මිනිමලිස්ට් වුණා කියලා ට්‍රෙන්ඩ් වලට නොගිහින් ඉන්න ඕනේ හේතුවක් නැහැ. එතකොට අපිට හොඳ ට්‍රෙන්ඩ් එකක් එනවා නම් අපි ඒ ට්‍රෙන්ඩ් එකේ යන්න ගැටලුවක් වෙන්නේ නැහැ. මම ඒකයි කලින් කිව්වේ අර අපි ට්‍රෙන්ඩ් මත ඩිපෙන්ඩ් නොවි ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න පුළුවන් මිනිස්සු තමයි හදන්නේ. එතකොට මිනිමලිසම් කියන concept එක ඇතුලේ අපි හැදෙන්නේ අර ට්‍රෙන්ඩ් එකට යන මිනිස්සු ඒ රංචුවේ යන හර්ඩ් එකේ යන රංචුවක් නෙමෙයි හදන්නේ. අර ඒ ට්‍රෙන්ඩ් ඕන කමියුනිටි එකේ පස්සේ වටේ පිටේ තියෙන හැම දේවල් වලින්ම ඒක අරගෙන ඒක හොඳද නරකද මට ඕනේද නැද්ද කියලා තෝරලා බේරලා හරිගස්සලා Tamanට ඕන දේ ගන්න ස්වාධීනව තීරණයක් ගන්න පුළුවන් මිනිස්සු තමයි මිනිමලිස්ට් විදියට හැදෙන්නේ. සංකල්පයත් එක්ක ගියාම වෙන්නේ. එතකොට ඒ සංකල්පයේ තියෙන මිනිස්සු එතන හිටපුවාම ඒ එන හැම ට්‍රෙන්ඩ් එකම මේ මිනිස්සයාට වැදගත් නෑ. ඒකට සමාජයේ ඕන තරම් ට්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. ඕන දෙයක් වෛරල් වෙන්න පුළුවන්. හැබැයි මට ඕනේද නැද්ද මේක මං යනවද නැද්ද කියලා මම තමයි තීරණය කරන්නේ. එතකොට මිනිමලිස්ට්ලා අපි දැක්කහම ගොඩක් ට්‍රෙන්ඩ් අතාරිනවා. ඒ කියන්නේ ගොඩක් ට්‍රෙන්ඩ් එකේ යන දේවල් මිනිමලිස්ට්ලා අතෑරලා දාන්න මට මේක ඕනේ නැහැ කියලා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට අපේ ට්‍රෙන්ඩ් වෙන්නේ නරක දේවල්. එතකොට නරක දේවල් ට්‍රෙන්ඩ් වෙනකොට අර හිතන්න පුළුවන් මිනිස්සු මේක හිතලා මේක මේ ඉච්චර ලොකු වැදගත්කමක් නැහැ මේක කරා කියලා තේරුමක් නැහැ. ඒකින්ද මම මේක කරන්නේ. ඒකින්ද මම මේ ට්‍රෙන්ඩ් එකේ යන්නේ. එතකොට ඒක තීරණය කරන්න පුළුවන් මිනිස්සු තමයි මිනිමලිසම් වලින් හැදෙන්න ඕනේ. එහෙම නැතුව ට්‍රෙන්ඩ් එක යන එක මිනිමලිස්ට් කරන්න ඕනේද නැද්ද කියන එක ඒක උත්තර දෙන්න ඕනේ නැහැ. ඇත්තට මිනිමලිස්ට් කෙනෙක් දන්නවා මේ ට්‍රෙන්ඩ් එක මට ඕනේද නැද්ද කියලා. එතකොට මේ ට්‍රෙන්ඩ් එක ඕනේද නැද්ද කියලා අහනවා නම් කවුරු හරි ඒ මනුස්සයා මිනිමලිස්ට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මනුස්සයාට ස්වාධීනව Tamanට තීරණයක් ගන්න බෑ මේක හොඳයිද නරකයිද මට ගැලපෙනවද නැද්ද කියලා. සමහරක් හොඳ ට්‍රෙන්ඩ් තියෙනවා හොඳ වෙන්න පුළුවන් ට්‍රෙන්ඩ් එක. ඒ වුණාට ඒක මට ගැලපෙන්නේ. එතකොට මිනිමලිස්ට් කියන ඒ concept එක ඇතුලේ තියෙන්නේ ඒක. එතකොට සෑහෙන හොඳ ට්‍රෙන්ඩ් ඒවා අතිශය හොඳයි. ඒ වුණාට ඒක මට හරියන්නේ නැහැ. එතකොට මම ඒක කරන්න ඕනේ කොච්චර හොඳ වුණත්. එතකොට ඒ කියන අර ඒ වෙනස තීරණය ගන්න පුළුවන් මිනිස්සු හැදෙන එක තමයි මිනිමලිසම් කියන concept එක ඇතුලේ ඉන්නේ. එතකොට ට්‍රෙන්ඩ් එකට අපි යන්න ඕනේද නැද්ද? ඒක මන් දන්නේ නැහැ. ඒක අදාළ පුද්ගලයා මත ඩිපෙන්ඩ් වෙන එක. එයා කැමති නම් යයි නැත්තම් නිකන්. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාව අනුව තමයි තමන්ගේ දේවල් තීරණය කරන්නේ. ඒකනේ ගැටියෙම කිව්වොත්. ඔව් ඒක හරි. ඒ කියන්නේ අපිට මගේ හැකියාව අපේ දේවල් සමහරක් වෙලාවට අවශ්‍යතාව කිව්වට ඒක අවශ්‍ය හින්දා අපිට නොකර ඉන්නත් අපිට සමහර දේවල් අපිට අවශ්‍යයි. ඒ වුණාට අවශ්‍ය වුණාට ඒක ගත්තොත් සමහරක් ඒ අවශ්‍යතාවය ඇති කරගත්තොත් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න වෙන්නේ එක්කෝ මම ජීවත් වෙන විදිහත් එක්ක එහෙම නැත්නම් මගේ පෞල් පසුබිම මොකක් හරි එන්වයරන්මන්ට් එකේ එකක් හින්දා සමහරක් මට ඕන දේවල් තිබුණත් ඒ දේ මං ගත්තොත් මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට අපි ඒ වගේ වෙලාවට අපිට ඕනේ කියලා ගන්නම බැරි වෙන්න පුළුවන්. එතකොට අපි ගොඩක් වෙලාවට ඒ වෙලාවට උත්සාහ කරන්නේ ඒ ගන්න දේ තියෙන හොඳ අපිට වෙන හොඳ කියන එක ඇනලයිස් කරන්න. ඒකත් එක්ක ඒ ගන්න දේ හරි මොකක් හරි තියෙන එකේ නරක වෙන්න පුළුවන් හානිය ඇනලයිස් කරන්න. එතකොට ඔය දෙක කම්පෙයාර් කරලා තමයි අපි එක තැනකට එන්නේ. මේකේ හානිය හින්දා මේක අතාරිනවද මේකේ හොඳ හින්දා මම මේක ගන්නවද කියලා. එතකොට ඒක හරිම ඉන්ඩිවිජුවල් ඩිසිෂන් එක. එතකොට ඒක තමන්ගේ එකක් නැත්නම් පවුලේ එකක්. ඒක පවුලේ කට්ටිය කතා කරලා හරි තමන් ඒක
තීරණයකට බොහොම ගැඹුරින් කතා කරලා හරි එන්න ඕන එක. එහෙම නැතුව සමහරක් දේවල් අපිට ඇත්තටම කරන්න යනකොට තියෙන ගැටලු පොදුවේ විසඳුම් දෙන්න බෑ. කියන්නේ හැමෝම මිනිස්සු 100කට මේක මෙහෙම කරන්න කියනවා නම් ඒක තේරුමක් නැති වැඩක්. මොකද ඒ 100ට මේක කරන්න උවමනා වුණත් ඒක කළ යුතු වුණත් ඉන්ඩිවිජුවලි ගත්තාම තමන්ගේ තියෙන හානිය අර ඒ වගේ දේවලුත් එක්ක ඒක නොකර ඉන්න තියෙපු හැකියාවක් තියෙනවා. එතකොට ඒක මිනිමලිස්ට් වුණාම අපි ගොඩක් වෙලාවට ස්වයං තීරණ වලට තමයි යන්නේ. නැතුව කොමන්ලි සමාජයේ දෙන තීරණයක් හරි සමාජයේ විසින් දෙන දෙයක් හරි එක විදිහට එකපාරට ජීවිතයට දාගන්න නැහැ. හැබැයි ප්‍රී ඔක්යුපයිඩ් වුණාම ඒ කියන්නේ අපි කලින් හිතාගෙන ඉන්නවා හරි මම මොනවා වුණත් මේක කරනවමයි කියලා. එතනදී මට ඒකේ හරි වැරද්ද පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මාත් එක්ක ඉන්නවා ලොකු ටීම් එකක්. ඒගොල්ලෝ හැම වෙලේම කතා බහ කරන දේවල් එක්කලා මටත් හිතෙනවා නෑ මේකමයි මම කරන්න ඕනේ. මේකමයි මම කරන්න ඕනේ. ඒ කියන්නේ අනුකරණය. ඔන්න ඔය දේත් එක්කලා මොකද වෙන්නේ? ඒ කියන්නේ මිනිමලිස්ට් කෙනෙක් කොහොමද එතනදී වැඩ කරන්නේ? එහෙම ඒක තමයි මම කියන්නේ අර එතන අපිට බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ ඒකයි. දැන් අපිට දැන් සමහරක් වෙලාවට එහෙම දෙන දේවල් තියෙනවා. අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට එහෙම කියපුවාම ඒක ඉගෙන ගන්න ඕනේ. නමුත් ඒකේ ලිමිට් එකක් නැහැ. එතකොට අපිට ගෙදරින් ෆෝස් කරනවා නම් මෙහෙම කරන්න, මෙහෙම ඉගෙනගෙන මෙහෙම ඉංජිනේර් කෙනෙක් වෙන්න එහෙම එන්න පුළුවන්. එතකොට එතකොට අපි ගන්න සේරම තීරණ ඒකත් එක්කම තමයි යන්නේ. ඒ වගේම තමයි එක්කෝ වෙන මොකක් හරි තීරණයක් තියෙන්න පුළුවන්. එතකොට අපි හිතාගෙන ඉන්නේ මේ විදිහට ඉන්නේ. කියන්නේ අපි මෙහෙම ගන්නවා, ඉඩමක් ගන්නවා, ගෙයක් හදනවා, මේ විදිහට කාර් එකක් ගන්නවා, මේ විදිහට වැඩ කරනවා. එහෙම. එතකොට කියන්නේ කවුරු හරි ප්‍රේරිසක් කරන දේ දැකලා හරි ඒගොල්ලෝ මෙහෙම ඉන්නවා, ඒක හොඳයි කියලා හිතලා හරි එහෙම දැකලානේ කියන්නේ. ඒක තමයි. ඒකත් අර ටයිම් ෆ්‍රේම් එක ගත්තාම ට්‍රෙන්ඩින් කියන්න බැරි වුණාට දැන් ඔක ලොන් ටයිම් එක මේ ඉලොන්ගේට් කරලා ඒ කියන්නේ සමරි ටයිම් ලයින් එක බැලුවොත් ඒවත් ට්‍රෙන්ඩින් තමයි. මොකද මේ කාලේ ගත්තාම පහුගිය අවුරුදු 20 30 40 ඇතුලේ අපි කතා කරොත් එහෙම ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා මේ පහුගිය අවුරුදු 40 ඇතුලේ ට්‍රෙන්ඩ් එක තියෙන්නේ ඒ ලෙවල් හොඳට ඉගෙන ගන්නවා, බයෝ හරි මැත්ස් හරි කරනවා, ඉංජිනේර් ડોක්ටර් කෙනෙක් හරි කවුරු හරි වෙනවා. ඊට පස්සේ ගෙයක් හදා ගන්නවා, ඊට පස්සේ කාර් එකක් ගන්නවා, වැඩ කරනවා, රස්සාව කරනවා, මැරිලා යනවා. ඒ ඔය එක තමයි මේ පහුගිය කාලේ තිබුණු ට්‍රෙන්ඩ් එක. ඒතකොට ඒ කියන ඒ කාලයත් එක්ක කාල ලොකු කාලයක තියෙන දශකයක දෙක තියෙන ට්‍රෙන්ඩ් එකත් ওই විදිහට වෙනස් වෙලා යනවා. අපි සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩින් කියලා කියන්නේ සතියේ මාසේ කතාවක්. ඒතකොට මේ මාසේ අපි මොකද කරන්නේ? මේ මාසේ පෙට්‍රල් පොලිමේ ඉන්නවා. ඒතකොට ඒක තමයි ට්‍රෙන්ඩ් එක. ඒතකොට ඒ ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා ඒවත් එක්ක වෙනස් වෙවි යන ගතියක් තමයි තියෙන්නේ. උනාට පහුගිය අර අවුරුදු 20 30 ගණන් වල වගේ බලපුවාම තියෙන ට්‍රෙන්ඩ් එක ආරේ. එතකොට අපි ඇත්තටම ඔය ගොඩක් කරන දේවල් ප්‍රී ප්ලෑන් කරලා හරි ගස්ස ගන්න දේවල් ගොඩක් ඒවා ඒ කාලවලට තියෙන ට්‍රෙන්ඩ්. එතකොට ඒ ට්‍රෙන්ඩ් එකෙනුත් අපිට ඕනේද නැද්ද කියන එක අපි තෝරලා ගන්න ඕනේ. එතකොට දැනට අවුරුදු 100කට විතර කලින් ට්‍රෙන්ඩ් එකක් තිබුණේ අපි දොස්තර කෙනෙක් වෙලා කාර් එකක් එහෙම. එතකොට ඒ කාලෙට තිබ්බ මොනවා හරි තිබුණු දේවල් වලින් තමයි ඒ කාලේ හැදෙන්නේ. එතකොට අර ඒ වගේ තමයි. එතකොට දැන් මෙතනින් එහාට මේ විනාශකාරී මේ කාලේ 2023 24 ඉවර වුණාට පස්සේ 2025න් පස්සේ තියෙන ට්‍රෙන්ඩ් එක ලෝකේ වෙනස් වෙනවා. එතකොට ඔය ට්‍රෙන්ඩ් එකේ තියෙන්නේ මම ඉස්කෝලේ ගිහිල්ලා මේ ටික කරලා මෙහෙම ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා මේ ජොබ් එක කරනවා කියන මේ ඔය තියෙන ට්‍රෙන්ඩ් එක 2025න් පස්සේ එන මිනිස්සුන්ගේ නෑ. එතකොට 25 50 කියන කාලේ තියෙන ට්‍රෙන්ඩ් එක වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක්. එතකොට ඒ කාලෙට එන්නේ මිනිස්සු රස්සාවක් කරන්නේ නැහැ කියන සංකල්පය එන්නේ. එතකොට ජොබ් එකක් කරන්නේ ඔය විදිහට ඔය මැරිගෙන ඉගෙනගෙන ඔතෙන් යන්නේ ඔය විදිහට කසාද බැඳලා ඔය එක තැන ඉන්නේ. ඒ කියන එක තමයි ට්‍රෙන්ඩින් වෙන්නේ. එතකොට 25න් පස්සේ එන ජෙනරේෂන් එක 50 එහාට යනකොට ගොඩක් වෙලාවට මිනිස්සු ඉගෙන ගන්න එක අඩු වෙයි. ඉගෙන ගන්න නැති වෙයි. ඉගෙන ගන්න එක කරන්නේ වෙන විදිහකට.
ඊට පස්සේ රස්සාව කරන එක ඔය විදිහට උදේ 7ට 8ට ගිහිල්ලා නැත්තම් පාන්දර 4 ඉඳලා කෝච්චියේ ගිහිල්ලා කරන රස්සා කරන්නේ. ඒ මිනිස්සු ගෙදර ඉඳලා නැත්තම් වෙන තැනක ගිහිල්ලා වටේ ඇවිදින ගමන් කරන රස්සා තමයි කරන්නේ. එතකොට ඔය විදිහට කසාද බැඳලා එක තැනක ඉන්නේ නැහැ ඒ වෙනකොට. එතකොට ගෙවල් හදන මිනිස්සු ඒ ගෙවල් හදන එකෙන් අයින් වෙනවා. එතකොට ගෙවල් හදන්නේ මිනිස්සු ටෙම්පරරි කොහේ හරි නතර වෙලා තැන් වල ඒ විදිහට තමයි ඒ ලයිෆ් එක යන්නේ. එතකොට ඔය දැන් තියෙන ට්‍රෙන්ඩ් එකේ අපි මෙහෙම කරන්න ඕනේ කිව්වට ඒක වෙනස් වෙනවා කාලය වෙනස් වෙනකොට. එතකොට ඒ කාලෙට ඒ විදිහට හැඩ ගැහෙන්න පුළුවන් වෙයි. හැබැයි ඒ අතරේ ඒ දේවල් මට ඕනේද මට ගැළපෙනවද කියලා හිතලා තීරණයක් ගන්න වෙනවා. එතකොට හැමෝටම ඕක හරියන්නේ නැහැ. තනියම තීරණයක් ගන්න. ඒ කියන්නේ මේ තත්ත්වයේ තියෙද්දි දැන් අපි මේ තත්ත්වය කියන්නේ 2020 ඉඳන් බැලුවොත් 2020 21 කියන අවුරුදු දෙක ගත්තත් ඔය කියන ගොඩාක් දේවල් මිනිස්සුන්ට කරන්න බැරි වුණා. ඒ කියන්නේ පහුගිය අවුරුදු 2020ට කලින් 2010යි 20යි අතරේ තීරණය කරලා ගෙවල් හදන්න ගත ඒවා ඒ දේවල් සමහර විට 2020 වෙද්දී ඉවර කරගන්න බැරි වුණා නම් 21 මේ දැන් මේ කාලේ වෙනකොටත් ඒවා ඒ විදිහටම හිර වෙලා තියෙනවා. ඒකට ඒ කියන්නේ ලොකු වෙනසක් අර 2020 කොවිඩ් ආව එකත් එක්ක වෙනස් වුණා. එහෙම බැලුවොත් තමන්ට එහෙම එන්නත් කලින් තමන් තීරණය කරලා තමන් වෙනස් වෙලා හිටපු අය ඒ අවුරුදු දෙකේදීත් සාර්ථකව ඒවට මුහුණ දුන්නා. හැබැයි ඒ කියන්නේ ඒට කලිනුත් කියන්නේ 2010 20 කියන කාලෙත් තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ඔලුවට දාගෙන ඒ ඔක්කොම අවුල් හදාගෙන හිටපු අය තව ඉස්සරහට තවත් ඒක වැඩි කරගන්න ඇති 2021 දැන් මේ කාලේ ඉඳන්. ඉතින් එතකොට ඒක ඉස්සරහට වුණත් අනිත් අය කරන දේ කරලා ඒ කියන්නේ තාමත් පරණ විදිහටම ඉන්න ඕනේ කියන අදහසෙන් ඉන්න අයත් ඉඳි. එහෙම වෙනස් නොවන පිරිසක් ඉන්නවනේ. ඒක තමයි කාලේ අපි ඔය සාමාන්‍යයෙන් කියනවනේ කෝපි කාලේ විදිහ කියලා. ඒකට අර ඒ කියන්නේ ඒ පරණ තිබ්බ ට්‍රෙන්ඩ් එක ඒක නැතුව මේ වෙන එකක් නෙමෙයි. අපි සංස්කෘතිය කියලා පස්සේ කාලයකට අපේ කෑල්ලට ඔබා ගන්න ඔය තිබ්බ ට්‍රෙන්ඩ් තමයි ඔබා ගන්න. එතකොට මේ පහුගිය කියන්නේ අපේ සීයලාගේ කාලේ තිබිච්ච ට්‍රෙන්ඩ් එක ඒක අපේ කාලේ වෙනකොට අයින් වෙලා ගිහින් තියෙනවා. ඒ වුණාට ඒ ට්‍රෙන්ඩ් එක තාම කරන අපේ කාලේ කට්ටිය ඉන්නවා. එතකොට ඒ සමාජයේ ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට මිනිමලිස්ට් කියන එකත් ඔය හැම කාලෙකම තිබිච්ච එකක්. ඒ සමහරක් කාලවලදී මතුවෙලා සමහරක් කාලවලදී යට වෙලා යනවා. එතකොට ඔය හැම වෙලේම ඔය එන පොඩි කාලෙක එන වෛරල් වෙන ට්‍රෙන්ඩින් වෙන පොඩි ට්‍රෙන්ඩ් වගේම අර අවුරුදු 20 30 40ට ට්‍රෙන්ඩ් වෙන ලොකු කාලවලට ට්‍රෙන්ඩින් තියෙනවා. එතකොට ඒ වගේ කාලෙත් එක්ක වෙනස් වුණාට ඔය හැම එකම තියෙනවා. සමාජයේ අඩු වැඩියකින් තමයි වෙනස් වෙන්නේ. කියන්නේ බහුතරය කෝකද සුළුතරය කෝකද කියන එක විතරයි වෙනස් වෙන්නේ. නැතුව ඔය ට්‍රෙන්ඩ් නැති වෙලා යන්නේ නැහැ. එතකොට අර පරණ කාලේ විදිහටම අර අම්මා තාත්තා කියන දේ අහගෙන ඒ කියන විදිහට ඉන්න ඕනේ. තාත්තා තමයි ලොකු අර පුරුෂාධිපත්‍ය ඔය කියන ඒවා පහුගිය කාලේ ට්‍රෙන්ඩින් වෙලා තිබුණා. ඒතකොට ඒ ට්‍රෙන්ඩින් එක තාම සමාජයේ පොඩිවට හරි තියෙනවා. ඒක නැති වෙලා ගිහින්නේ දැන් ඒක ටිකක් හරි නෑ. ඒක දැන් ට්‍රෙන්ඩින් නෙමෙයි කියලා අයින් කරපු මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒතකොට අපිට මේ කාලේ ඒක ලොකුවට දැනෙන්නේ නැත්තේ මේ කාලේ ට්‍රෙන්ඩ් එක අඩුයි ඉඳලා. ඒතකොට ඔය විදිහටම තමයි මේ විදිහට ජීවත් වෙන ලොකු රස්සා කරන ලොකු කාර් තියාගෙන මේකෙන් ලොකු තත්ත්වයක් හදා ගන්නවා කියන තැන ඉස්සරහට එනකොට වෙනස් වෙනවා. එතකොට ඒ මිනිස්සු හිතන්නේ ඒක හරියන්නේ නැහැ. ඒක නෙමෙයි දැන් ට්‍රෙන්ඩ් එක කියලා. එතකොට ඒක නැති වෙලා යන්නේ. ඒ කාලෙත් මිනිස්සු මේක ඉගෙනගෙන මේ විදිහටම ලොකු රස්සාවකට එහෙම යන සෙට් එකක් ඉන්නවා. එතකොට ඒ සමාජයේ වෙනස් වෙවි ගියාට සමාජයේ අර තියෙන ඔක්කොම ටික ඒ විදිහටම තියෙනවා. වැඩියෙන් ඒ කියන්නේ වැඩිපුර මිනිස්සු කරන්නේ කෝකද කියන එකත් එක්ක තමයි ට්‍රෙන්ඩ් එක එන්නේ. ඒකට ඒ කාලෙට ඔය කියන විදිහේ මේ දැන් තියෙන ලොකු ගෙවල් කියන ඒවා වෙනස් වෙනවා. දැන් ඉස්සර ලොකු ගයක් කියනකොට තිබ්බ පික්චර් එක නෙමෙයි දැන් ලොකු ගයක් තියෙනකොට. ඒකට ඒවයි තියෙන දේවල් ඔක්කොම ටික වෙනස් වෙලා තියෙනවා. පොඩ්ඩක් පණින්නම දැන් ඉස්සර ලොකු ගයක් කිව්වම ඒකේ පවුල ඒ කියන්නේ දැන් වගේ අර මේ න්‍යෂ්ටික පවුලක් නෙමෙයිනේ. ඉස්සර කාලේ දැන් අපේ අත්තම්මලාගේ අත්තලාගේ කාලේ ඒ ගෙදර පවුල් කිහිපයක් හිටියා. එතකොට ඒ කියන ලොකු ගෙදර ඇත්තටම ඕනේ. ඒ කියන්නේ එක කාමරයක එක පවුලක් ඉන්න විදිහට ලොකු ගෙදරක ලොකු පවුලක්. ඒ කියන්නේ විස්තෘත පවුලක් ජීවත් වුණා. හැබැයි ඉතින් එන්න ඒක අඩු වෙලා
ගෙදර ඉන්න සමාජිකයෝ දෙන්න හරි තුන් දෙනා හරි ගානට ඇවිල්ලා තමයි ආයෙත් අර ලොකු ගෙවල් කියන එක දිගටම පැවතුනේ. ඉතින් දැන් ඉස්සරහට ඒක කරගෙන යන්න බැරි වෙයි ගොඩක්. ඔව් ඒක තමයි. අර ඒ පරිසර තත්ත්වත් එක්ක තමයි මේ තත්ත්ව වෙනස් වෙලා යන්නේ. දැන් ඉතින් අපේ සම්බන්ධකම් අරව මේවා ඔක්කොම එන්න අඩු වෙවි තමයි යන්නේ. ඒතකොට ඉස්සර සමාජය ගත්තාම වටේ පිටේ ඔක්කොටම හරියන්නේ තමයි ගේ හදන්නේ. ඒතකොට ගෙදර ලොකුවට හදනවා වටේ උන්ට ඇවිල්ලා ඉන්න පුළුවන් වෙන්න, පවුල් කිහිපයකට ඉන්න පුළුවන් වෙන්න. ඒ මොකක් හරි උත්සවයකට ඕන කෑලි එහෙම කියලා හදනවා. ඒතකොට ඒ හදන්නේ නිකන් නෙමෙයි. මොකද ඒ කාලෙට අපිට ඇති වෙනකන් ඉඩ කඩන් අර වගේ ඔක්කොම ෆැසිලිටිස් තියෙනවා. ඒතකොට ඒකත් එක්ක අපිට ලොකු ලිමිටේෂන් එකක් නැහැ. ඒක දැන් ටික ටික අපේ ජනගහනය වැඩි වෙනකොට ටික ටික පොඩි වෙලා අපිට ඉඩ අඩු වෙලා. ඒතකොට ඉඩ අඩු වෙච්ච තැනට අපි හුරු වෙලා තියෙනවා. ඒතකොට දැනට අපි පවුලේ කීප දෙනෙක් එකතු වෙලා ඉන්න විදිහේ පොඩි කෑල්ලක පර්චස් ගානක තමයි ගයක් හදාගෙන කතා කරන්නේ. ඉස්සර පර්චස් ගානක ගයක් ගැන කතා කරන්නේත් නැහැ. ඉස්සර කතා කරන්නේ අක්කර ගණන් වලින් තමයි කතා කරන්නේ. දැන් තමයි පර්චස් ගණන් වලින් කතා කරන්නේ. ඒතකොට තව ඉස්සරහට යනකොට අපි පර්චස් ගණන් වලින් කතා කරන්නේ නැහැ. එතකොට අපි කරන්නේ ෆ්ලැට් ගානින්. එතකොට ඉස්සරහට යනකොට එක පර්චස් 10 අපි තට්ටු තමයි හදන්නේ. එතකොට ඒ යටම තට්ටුවේ කවුද උඩම තට්ටුවේ කවුද කියන කතාව තමයි එන්නේ. එතකොට අපිට අයිති විදිහට පර්චස් ගණන් ගැන කතා කරන්න යන්නේ. එතකොට අපි පුළුවන් තරම් පොඩි වේගෙන යනවා. මේකට එක හේතුවක් තමයි ටෙක්නොලොජි එක. අපි ලොකු දේවල් ඕනේ නැහැ. පොඩි වෙන්න හේතුවක් වෙනවා ටෙක්නොලොජි එක එනකොට. එතකොට අපි තාක්ෂණයෙන් හැමදේම එක තැනකට පොඩි කරගන්නකොට අපිට ඕන ඉඩ අඩුයි. දැන් ඉස්සර තියෙන උපකරණ අරවම හැමදේම ගත්තාම ඒවට වෙන වෙනම ඉඩ යන දේවල්. ඒක කාමරයක් ඕනේ උපකරණයක් පාවිච්චි කරන්න ගන්න. ඒකට දැන් තියෙන ඒවා හැමනේ පොඩි වෙලා හරි චූටි ගැජට් වලට ඇවිල්ලා තියෙනවා. ඒකට පොඩි කාමරයක අපිට ඕන උපකරණ 100ක් විතර තියන්න පුළුවන්. ඒකට අපිට උවමනා ඉඩ අඩු වෙනවා. එතකොට අපිට යූස් කරන්න වෙන ඊට ප්‍රමාණය අඩු වෙනකොට අපේ අර සංකල්පත් ඒත් එක්කම හැකිලිලා යනවා. එතකොට අපිට ස්පේස් එක අඩු වෙලා යනවා. එතකොට තව ඉස්සරහට යනකොට අපිට ගොඩක් අපේ දැනට තියෙන ඒවා අයින් වෙලා යන්න ඉඩ තියෙනවා. එතකොට අපිට සාලයක් හරි මොකක් හරි ඕන වෙන්නේ මිනිස්සු එකතු වෙන තැනක් අපිට ඕන නන්නේ ගෙදරකට. එතකොට මිනිස්සු එකතු වෙන්නේ නැත්තම් කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නැත්නම් ඒ සාලේ කියන concept එක නැති වෙලා යනවා. එතකොට අපිට කාමරයක් ඇති කියන තැනට එනවා. එතකොට අපිට කාමරේ ඉඳලා මෙටාවර්ස් හරි මොකක් හරි විදිහකට අපිට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපිට සාලයක් කරවම ඒවා මුකුත් ඉඩ අවශ්‍ය නැහැ. මිදුලක් අවශ්‍ය නැහැ අපිට. එතකොට අපිට ඉන්න කාමරයක් විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ කියන විදිහට මිනිස්සු වෙනස් වෙවි යනකොට තාක්ෂණයේ environment එක වෙනස් වෙනකොට අපිට ඒ වමනා ඒ තියෙන දේවල් භෞතික දේවලුත් ඒ විදිහටම වෙනස් වෙවි යනවා. එතකොට දැන් මිනිමලිසම් ගැන කතා කරොත් එහෙම ඔයා මොනවද එකෙන් ඔයාගේ ජීවිතේට එකතු කරගෙන තියෙන දේවල් හරි වෙනස් කරගෙන තියෙන දේවල් හරි ඒකේ හොඳ ගැන ඊළඟට කියමුකෝ. ඒක ඕකේ කැලි කියන්නේ අපිට කන්සෙප්ට් එක ගැන කතා කරපුවාම මේක වෙනම කතාවක්. මට මොනවද තියෙන්නේ කියපුවාම මේක වෙනම එකක්. එතකොට හැම වෙලේම මිනිමලිසම් එකේ මෙහෙම කරනවා මේක කරනවා ඒ කියන දේවල් මං කරනවාද කියලා අපම මං කරන්නේ නැහැ. එතකොට මගේ මිනිමලිසම් එකයි මිනිමලිසම් කරන තව මිනිස්සෙක්ගේ මිනිමලිසම් එකයි දෙකක්. එතකොට මං කරන දේ අනිත් මිනිස්සයා මිනිමලිසම් කියලා කරනවා නම් ඒක තේරුමක් නැහැ. ඒක ඒ මිනිස්යාට ගැළපෙන්නේ නැහැ. ඒතකොට ඒ මිනිස්යා කරන්නේ මාව අනුකරණය කරන්න හදන එක. ඒක තේරුමක් නැහැ. ඒක ආයෙත් අර ට්‍රෙන්ඩින් කියන පැත්තට තමයි යන්නේ. ඒතකොට මිනිමලිසම් එකෙන් මට මොකද වෙන්නේ කියන එක තීරණය වෙන්නේ එන්වයරන්මන්ට් එකෙන් නම් ඒකත් මිනිමලිසම් නෙවෙයි. ඒතකොට දැන් අපිට කන්න නැති හින්දා අපි නොකා ඉන්නවා නම් ඒක මිනිමලිසම් හින්දාවත් ඒ මිනිස්සයා හැදිච්ච කතාවක්වත් නෙමෙයි. ඒක එන්වයරන්මන්ට් එකේ තියෙන ප්‍රශ්නය. ඒක මේ කාලේ තියෙන්නේ ඒක. මේ කාලේ මිනිමලිසම් කියලා මිනිස්සු හිතනවා නම් පයින් යන එක නැත්තම් බයිසිකලේ යන එක ඒක ගොම් පාට් එකක්. ඒක මිනිමලිසම් නෙමෙයි. ඒතකොට මේ ආර්ථික අවපාතේ නැත්තම් මේ තියෙන ක්‍රයිසිස් එකේ හින්දා තමයි අපිට එහෙම වෙලා තියෙන්නේ. හැබැයි කාලෙක ඉඳන් කෙනෙක්ගේ choice එකක් විදිහට යා ෆුඩ් සයිකල් එක පාවිච්චි කරන එක කිලෝමීටර් 2-3ක් පයින් ගිහිල්ලා බඩු ගේන්න යන එක ඇවිදින්න යන එක හැබැයි ඒක කාලෙක ඉඳන් තමන්ගේ කැමැත්ත අනුව කරගෙන යනවා නම් එතන තියෙන්නේ කැමැත්ත.
ඔව් ඒක ඒ කියන්නේ මේ තියෙන ප්‍රශ්නේ හින්දා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක තමයි මම කිව්වේ මුලින්ම මිනිමලිසම් කියන්නේ අපි ස්වාධීනව තීරණ ගන්න එකක් කියලා කිව්වේ ඒක. එතකොට ඒ තීරණයක් විදිහට මගේ choice එක විදිහට එළියට ආපු එකක් නම් ඒක respectable minimalism concept එකේ යන minimalist චින්තනයක්. එහෙම නැතුව ෆිටිං ආපු හේතුවක් හින්දා මට ඇවිල්ලා කවුරු හරි පැදපම් බයිසිකල් කියලා කියනවනම් එතකොට මම බයිසිකල් පදින්නේ කවුරු හරි මට දීපු දෙයක් හින්දා ඒ පෝස් එකක් හින්දා. එතකොට මම මේ බයිසිකල් පදින එක මහ ලොකු වීරත්වයක් නෙමෙයි. ඒක තේරුමක් ඇති දෙයක් නෙවෙයි. කියන්නේ මේ මම බයිසිකල් පදින්නේ මගේ ශරීර සෞඛ්‍යය හොඳ කරගන්නවත් හිත හදා ගන්නවත් එළියේ ඇවිදින්න ඕන හින්දාවත් නැත්නම් පරිසරයට කාබන් ඩයොක්සයිඩ් ගිහලා පරිසර දූෂණය වෙන හින්දා ඒක නතර කරන්න තෙල් පාවිච්චි අඩු කරා එහෙම දේවල් ගැන හිතලා නෙමෙයි. එතකොට මේ වෙලා තියෙන්නේ අපිට අර නොනැසී ජීවත් වෙන්න අනුගත වෙන්න. මේක කරන්න. එතකොට ඒක කරන එක මිනිමලිසම් කියන පටලව ගන්න එක තමයි ගොඩක් අයගේ ප්‍රශ්නේ. ඉතින් අපි කතා කරන්නේ එහෙම එකක් නෙවෙයි. එතකොට දැන් ඔයා ඇත්තටම වාහනයක් ගත්ත කාලේ ඉඳන් ඔයා වාහනය හැම ගමනම ගියා. කියන්නේ ඔයා වාහනයක් ගත්ත දවසේ ඉඳන් පොඩි දුරක් වුණත් වාහනේ ගියා. ඒ වුණාට දැන් මම කැමැත්තෙන්ම පයින් මම ටවුන් එකට යනවා. එහෙම යනවා ඔයා දන්නවනේ ඒක. ඒ කියන්නේ ඔයා එහෙම යන්නත් කැමති නෑ. ඔයා මම යන අර මීටර් 300 වුණත් ඔයා කැමති කාර් එකේ යන්න. ඒ වුණාට ඔයා ඒක ඔයාගේ කැමැත්ත. දැන් ඔයාට බස් එකේ වුණාට යන්න වෙලා තියෙනවා. ඉතින් දැන් ඒක ඔයාගේ කැමැත්ත නෙමෙයි. දැන් ඒක ඉතින් අර යා යුතු නිසා යනවා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ දවස්වල ගොඩක් අය දැන් මම Facebook group එක කරන නිසා මම දන්නවා. එතනදී ගොඩක් අය මේ දවස්වල මේ ගොඩාක් members ලා group එකට එකතු වෙනවා. මට ඇත්තටම ඩිස්කස් කරන්න දේවලුත් හරිම අඩුයි. මොකද හැමෝම මේක වැරදියට තේරුම් ගන්න ඉන්නේ. දැන් මේ හැමෝම හිතන්නේ මේ දැන් තියෙන ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න තමයි මේ එකතු වෙන්නේ කියන තැන ඉඳන් තමයි මෙතෙන්ට එන්නේ. එතකොට දැන් අපි ඇත්තටම මේ concept එකේ තියෙන දේවල් අපි දැන් කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරගෙන එන හින්දා දේවල් කතා කරාට හැමෝගෙම ඔළුවේ තියෙන වෙන දෙයක්. මොකද මම ගොඩාක් දේවල් මේ දවස්වල පබ්ලිෂ් කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ ඒවා මේ අප්‍රූව් කරන්න බෑ. තේරුමක් නැති නිසා. හැබැයි හැමෝගෙම හිතේ තියෙන දැන් මේ කරන්ට් එක නැති නිසා ගෑස් නැති හින්දා අර අලු ටිකට පිඹලා ලිපට පිඹලා කෑම කොහොම හරි හදාගෙන මිරිකිලා බස් එකේ ගිහිල්ලා වැඩට ගිහිල්ලා ඒ ටික කරගෙන ඇවිල්ලා අමාරුවෙන් ජීවත් වෙලා කොහොම හරි ජීවත් වෙන එක තමයි මේ මිනිමලිසම් කියන්නේ. මට ඇත්තටම මේක මේ එක්ස්ප්ලেইন කරන්න අමාරුයි. ඒ හින්දා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. එහෙම තැන්වලදී කතා කරන එක මට කරදරයක්. මොකද ඒක එහෙම නෙවෙයි කියලා කියන්න හැදුවට ඒක මිනිස්සු පිළිගන්නේ නැහැ. ඉතින් මේ දැන් මෙහෙම එන්නේ ඒකයි ගොඩක් අය මම දකිනවා මිනිමලිසම් වලට ඒ කියන්නේ පහර ගහන්නෙත් ඔන්න ඕක හිතේ තියාගෙන. ඒකද ඔය ප්‍රශ්නේ තියෙන්නේ අර ඒ தত্ত্বය අඳුරගන්න නැති පිරිසක් එක්ක ගනුදෙනු කරන්න ගියාම. එතකොට අපි මිනිමලිසම් කිය හරි නැත්තම් මොකක් හරි වෙන ජීවත් වෙන විදිහක් තමන්ගේ තේරීමක් නොවිච්ච තැන එහෙම නැත්තම් අර ට්‍රෙන්ඩ් එකක් හරි රංචුවක් යන පස්සෙන් යනකොට හරි වෙන දෙයක් වුණාම එතකොට ඒක තමයි වැරද්ද. එතකොට ඒ කට්ටිය තීරණ ගන්න අර රංචුවේ යන විදිහට. එතකොට දැන් අධිපරිභෝජනයයි උනත් ඔප්ෂන් එකක් විදිහට තිබුණානේ. දැන් නැහැ. එහෙම ඔප්ෂන් එකක් විදිහට තිබුණු කාලෙත් අර ෆෘගලිස්ට් විදිහට ඒ කියන්නේ ගොඩාක්ම අර පරිමැස්මෙන් ජීවත් වෙච්ච කොටසකුත් හිටියා. මිනිමලිස්ට්ලා විදිහට හිටපු කොටසකුත් හිටියා. ඔය මොකුත්ම දන්නේ නැතුව හිටපු අයත් ඉන්නවා. ඒ මොනවා තිබුණත් හරි කවුරු කොහොම හිටියත් අපි රුපියල් 1000ට හරි තෙල් ගහගෙන යන්නේ වාහනේ. අපි කන්නේ මෙතනින් අපි මෙහෙම කරන්නේ. එහෙම අයත් ඉන්නවා. ඉතින් ඒක එක එක්කෙනාගේ තෝරා ගැනීමනේ. ඕක දැන් අර අනිත් කෙනෙක් කරන හින්දා කරන්න ගියාම තමයි ඔතන අවුල තියෙන්නේ. මොකක් කරත්. ඒ කියන්නේ අධිපරිභෝජනය වුණත් එහෙම නැත්නම් අවම වුණත් ෆෘගලිස්ට් වුණත් මොකක් වුණත් වෙන කෙනෙක් කරන දේ බලාගෙන කරන්න ගියොත් නේ ඔතන අවුල තියෙන්නේ නේ. ඒක ඔයකේ වැරද්ද තියෙන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිමලිසම් කියන එක දුප්පත් මිනිස්සුන්ට තියෙන ජීවන රටාවක් සහ ලෝබයට. ඔව් ඒක සම්පූර්ණයෙන් ඇත්තටම මිනිමලිසම් කියන එක දුප්පත් මිනිස්සුන්ට ප්‍රැක්ටිස් කරන්න බෑ. දුප්පත් මිනිහෙක් මිනිමලිසම් වෙනවා කියන එක ගොම් පාට් එකක්. ඒක කරන්න අමාරු දෙයක්. ඒකට හේතුව බ්‍රෑන්ඩඩ් ගුඩ් ක්වොලිටි ඔන්න ඔය දේවල් මේකෙදි අනිවාර්යයෙන් මේ කියන්නේ තියෙන දේවල්. මිනිමලිසම් කියලා කියන්නේ සෑහෙන ඒ කියන්නේ වත්කමක් තියෙන මිනිස්සු
හදාගන්න concept එකක්. ඒ මිනිස්සු තමයි ඒ අනවශ්‍ය දේවල් බැහැර කරන්නේ. එතකොට දුප්පත් මිනිස්සුන්ට අනවශ්‍ය දේවල් බැහැර කරලා මිනිමලිස්ට් වෙන්න ගියාම ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන ලංකාව වගේ රටක අවශ්‍ය දේවල්වත් හම්බ වෙන්නේ නැති ප්‍රමාණය බොහොම වැඩි. ඒ කියන්නේ දුප්පත්කම බොහොම වැඩි. එතකොට අවශ්‍ය දේවල්වත් හම්බ වෙන්නේ නැති මිනිස්සු අනවශ්‍ය දේවල් කියලා අයින් කරන්න දේවල් ගත්තාම ඇත්තටම මේ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ලැබිලා නැහැ. එතකොට මේ මිනිස්සේ මිනිමලිස්ට් වෙන්නේ නැහැ කොහොමදවත්. එතකොට අවශ්‍ය දේවල් හම්බ වෙන මිනිස්සෙක් තමයි අනවශ්‍ය දේවල් අයින් කරන්න පුළුවන්. එතකොට අවශ්‍ය දේවල් හම්බෙන්නේ නැති මිනිස්සෙකුට අනවශ්‍ය දේවල් අයින් කරන්න බෑ. ඊට කලින් අවශ්‍ය දේවල් සපුරාගෙන ඉන්න ඕනේ. එතකොට මිනිමලිස්ට් කියන තැනට එන්න කලින් අපිට සපුරාගත යුතු දේවල් තියෙනවා. ඒ සපුරාගත දේවල් හරි ගියාම තමයි අපේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරන්න පුළුවන්. හැබැයි මේ පොඩි දෙයක් කියන්නම් මං. දැන් දුප්පත් කෙනෙක්ට මිනිමලිස්ට් කෙනෙක් වෙන්න බෑ කීවට පුළුවන් විදිහක් තියෙනවා. ඒ කියන්නේ මම දකින විදිහට අපි එහෙම කියන්න හොඳ නැහැ. කියන්නේ දුප්පත් පොහොසත් කියලා බෙදන්න හොඳ නැහැ. හැබැයි එක එක්කෙනාගේ ආර්ථික මට්ටම් අනුව ඒක තියෙනවනේ. ඕනෑම රටක ඒ පැතිරීමක් තියෙනවනේ. ඉතින් දැන් මිනිස්සු මම දකිනවා අපි ලංකාවේ ගොඩාක් පැතිවල ජීවත් වුණානේ. අපි කියන්නේ කොළඹට ආසන්නේ හිටියා. ඊට පස්සේ වැලිමඩ පැත්ත බණ්ඩාරවල ඒ කියන්නේ එහෙ ඊට පස්සේ කෑගල්ල දැන් අපි මේ පැතිරිලා වගේ හිටියා. ඊට කලිනුත් අපි මම කළුතරේ ඉඳලා තියෙනවා, රත්නපුරේ ඉඳලා තියෙනවා. ඔයත් එහෙමයි. ඉතින් අපි ඒ විවිධ පැතිවල ඉන්නකොට ඒ මිනිස්සුන්ව දැක්කා. කියන්නේ ගම්වල ඉන්න අය දැන් මමත් ගමක කෙනෙක්. ඔය ගමකුණා ටිකක් පාර අයින ගමක කෙනෙක්. අපේ ගම් දෙක ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ගම්වල දුප්පත්ම කියන අයගේ ගොඩාක් අවශ්‍යතා හැදිලා තියෙන මම නම් දකින විදිහට මේ මාකටිං වලින් සහ අනිත් අයගේ දේවල් වලින් උදාහරණ විදිහට වැලිමඩදී මම සෑහෙන්න මිනිස්සුන්ව මේ ස්ටඩි කරා. එතකොට මම දැක්කා මොනවා නැතත් ඒ කියන්නේ මොනවා නැතත් ඒ ගෙවල් වල අර ඩයලොග් ටීවී වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ අනිත් අවශ්‍යතා මොනවා වුණත් ඒව තිබුණත් නැතත් අර දේවල් තියෙනවා. ඉතින් මේ ඒ කියන්නේ අවශ්‍යතාවය අඳුනා ගැනීම කියන දේ මත දුප්පත් කෙනෙක්ටත් පුළුවන් එයා ඉන්න තැනින් උඩට එන්න. එයාගේ ආර්ථික මට්ටම ඊට වඩා හොඳ තැනකට අරගෙන ඒ කියන්නේ එයාගේ මේ ඉන්න තැනින් අඩියක් හරි උඩට එන්න. ඒ කියන්නේ අපේ උනත් එහෙම ආව අයනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ අර පුළුවන් එන්න. හැබැයි ඒකට Tamanට තීරණ ගන්න හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. ඒකයි ඒ කියන්නේ අපි දුප්පත් වෙලා තියෙන ආර්ථිකවම කියන එකද නැද්ද කියන එක තමයි උතන ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ දුප්පතුන්ට මිනිමලිසම් වෙන්න බෑ කියලා අපිට ස්ට්‍රේට් ෆෝවර්ඩ් විදිහට කියන්න බෑ. එහෙම නෙමෙයි මං කියන්නේ. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් දුප්පත් වෙලා හිටපුවාම අපිට තියෙන ප්‍රශ්න වැඩි. ඒ ප්‍රශ්න වැඩි වුණාම අපි ගොඩක් වෙලාවට ගන්න තීරණ හරි මෝඩයි. ඒකට ඒ මෝඩ තීරණ ගොඩාක් එන්නේ අපිට තියෙන දුප්පත්කමත් එක්ක තියෙන අනිත් ප්‍රශ්නත් එක්ක. ඒකට අපිට බුද්ධිමත් තීරණයක් ගන්න විදිහක් නැහැ. ඒකට බුද්ධිමත් තීරණයක් ගන්න නැත්නම් මේ මිනිස්සුන්ට මිනිමලිස්ට් වෙන්න බෑ. ඒකට දුප්පත් මිනිස්සුන්ට මිනිමලිස්ට් වෙන්න බැරි ඒ මිනිස්සුන්ගේ බුද්ධියේ ප්‍රශ්නයක් හින්දා. නැතුව ආර්ථිකයේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. හැබැයි දුප්පත් මිනිස්සු ඉන්නවා තීරණ ගන්න පුළුවන් බුද්ධියක් තියෙන මිනිස්සු. ඒ මිනිස්සු මිනිමලිස්ට් කියන එක අස්සෙන් රිංගලා ඒ කියන concept එක අරගෙන පස්සේ කාලෙක උඩට එනවා. ඒකට දුප්පත් මිනිහෙක් හැමදාම ඒ දුප්පත්කමේ ජීවත් වෙනවා නම් ඒ කියන්නේ මේ මනුස්සයාගේ බුද්ධියේ මෝඩකමේ ඒ ප්‍රශ්නේ හින්දා තමයි එහෙම යන්නේ. ඒකට බුද්ධිමත්කමක් තියෙනවා නම් දුප්පත් මිනිස්සු අතරේ ඒ මිනිස්සු ටික කාලයක් යනකොට ඒවා අඩුපාඩු හදාගෙන නැති දේවල් හොයාගෙන ඒක වෙනස් කරගෙන ජීවිතේ හදාගන්න. ඒකට මේක ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධි මට්ටම. ඒ කියන්නේ තීරණයක් ගන්න පුළුවන් ද තනියම කියන බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් තමයි අපි මිනිමලිස්ට් හරි මොකක් හරි හොඳ ලිවිං එකකට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. එතකොට බහුතරයක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ ආර්ථිකව තියෙන ප්‍රශ්නෙත් එක්ක මේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ තනියම තීරණයක් ගන්න බැරිකම. එතකොට ඒ බැරි හින්දා තමයි මේ මිනිස්සුන්ගේ ලයිෆ් එකේ තැනට ගොඩ දාගන්න බැරි. එතකොට ඕකම තියෙනවා පොසත් මිනිස්සුන්ට. උදාහරණ කියනකො දුප්පත් අයියෝ කියන අර තනියෙන් තීරණයක් ගන්න බැරිකම කවුරු හරි කුලියට කුඹුරක වැඩ කරනකොට යාට අර අනිවාර්යයෙන්ම එයාගේ අස්වැන්න දෙන්න වෙනවා. එතකොට එයාට එතනින් එහාට කියන්නේ දැන් අපි කියමුකෝ ගොවියෙක් එහෙම කරන්නේ කඩේකට ණය වෙලා තෙල් අරගෙන පොහොර අරගෙන නම් එයාගේ ආදායමෙන් එයාට මුකුත් කරගන්න වෙන්නේ අර ටික. දැන් මුදලාලි කියනවා මේ මොනවා වුණත් මට මේ ටික ඕනේ. දැන් මේක එයාට
ඒ කාලෙත් හොඳට විකුණ ගන්න පුළුවන්කම තිබුණත් එයාට ඒක කරන්න වෙන්නේ නැහැ. එයා අරකට යට වෙලා ඉවරයි. ඒ වගේ ඒකයි ආර්ථික ප්‍රශ්න ආපුවාම අපිට නිදහසේ හිතන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒකට අපිට හැමදේම ප්‍රශ්න හින්දා. ඒකට මේ ප්‍රශ්න ASCII අපි ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්න එදිනෙදා විසඳ ගන්න පොඩි දේවල් කර යන එක මිසක් අපි අලුතෙන් දෙයක් ඉගෙනගෙන ප්‍රගුණ කරලා ඒක ඔස්සේ යන්න අපිට අයිඩියා එකක් එන්නේ. අපිට හිතා ගන්න බෑ. ඒකින්ද තමයි මේ මිනිස්සු දිගටම ඉන්නේ. එහෙම වුණත් ඕන තරම් සාර්ථක මිනිස්සුන්ගේ කතා කියවන හැම එකෙම මේ මිනිස්සු බොහොම දුප්පත් හරි කොහෙන් හරි ආපු මිනිස්සු. ඒකට ඒ දුප්පත්කම ASCII තීරණයක් ගන්න පුළුවන් නම් නිදහසේ තමන්ගේ ජීවිතය ගැන හිතන්න වෙලාවක් තියෙනවා නම් ඒක වෙන් කරගෙන ඒ ගැන වෙනම හැදෑරීමක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ මිනිස්සු ඒ දුප්පත්කම ASCII තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවා. එතකොට මේ ආර්ථික විනාශය වුණා කියලා මිනිස්සු නැති වෙලා යන්නේ. විනාශය ASCII මිනිස්සු තමන්ගේ ජීවිතේ ගොඩ දාගෙන යනවා ඊගාව පාරේනකොට. සමහරක් ආර්ථිකයේ ඔස්සේ තමන්ට තීරණ ගන්න බැරුව බුද්ධි මට්ටමේ අඩු තමන් ගැන හිතන්න බැරි මේ ආර්ථික ප්‍රශ්න ගැන හිත දුක් වෙවි ඉන්න මිනිස්සු මේ ආර්ථික අවපාතයත් එක්කම විනාශ වෙලා යනවා. ඒක කියන්නේ නෙගටිව් මයින්ඩ් සෙට් එකක් නේ. කියන්නේ නිතරම දැන් ආගියුමන්ට්ස් යනවා ගෙවල් වල ප්‍රශ්න ඒ හිතන්නේ. ඒ කියන්නේ නිදහසේ හිතන්න වෙලාවක් එහෙම එන්නේ නැහනේ. මොකක්වත් පොසිටිව් සයිඩ් එකක් දකින්නේ නැහැ කිසිම දෙයක. ඒකට පුළුවන් තරම් අර නෙගටිව් මයින්ඩ් සෙට් එකට ගිහිල්ලා තමන්ට නොදැනීම යන්නේ ලෙඩ ගොඩකටනේ. ඒක තමයි අර මේ කාලේ ගැන කතා කරොත් එතකොට මේ වගේ කාලෙක මිනිමලිස්ට් කෙනෙක් වෙනවද කියන එක ඇත්තටම ඒක කරන්න බැරි දෙයක්. මමත් ආර්ථික අවපාතයක් තියෙන වෙලාව මිනිස්සු මිනිමලිස්ට් වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. අපිට මිනිමලිස්ට් වගේ කරන්න දේවල් කරන්න වෙනවා. ඒ කරන්න වෙන හින්දා අපි කරනවා මිසක් ඒ අපි choice එකක් විදිහට මිනිමලිසම් තැනට යන්නේ ආර්ථික අවපාතයක. හැබැයි කාලයක් තිස්සේ කරගෙන ආවාට මෙතනදී ප්‍රශ්න ටිකක් අඩුයි. මේක ඉවර වෙන තැනකදී කවුරු හරි මිනිමලිසම් පටන් ගන්න ඉන්නවා නම් ඒක මං හිතන්නේ සෑහෙන හොඳයි. ඒකයි. ඒකට මිනිස්සු මිනිමලිසම් වලදී කරන දේවල් වල වැදගත්කම තේරුම් ගන්නේ අවපාතවල. මේ අවපාතයේ කාලේ තමයි තේරෙන්නේ අපිට ඇත්තටම ඕනේ මොනවද නැත්තේ මොනවද කියලා. ඒකෝට මිනිස්සු ඔය දැන් කතා කරන ගමන් බිමන් පාටි ජුවලරි කාර් වෑන් ලොකු ගෙවල් කියන concept ඒ දේවල් මේ වගේ ආර්ථික අවපාතයක් ආපුවාම තමයි මිනිස්සුන්ට තේරෙන්නේ ඒක ඇත්තටම ලොකු වමනාවක් නෙමෙයි. ඒවන් නැතුවත් අපිට හොඳට ඉන්න පුළුවන් කියලා. ඒකෝට ඒ දේවල් මෝඩ මිනිස්සුන්ට තේරෙන්න තමයි මේ වගේ අවපාත එන්නේ. ඒතකොට මේ වගේ අවපාතයකින් තමයි මෝඩ මිනිහෙකුට තේරුම් කරන්න පුළුවන්නේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියන එක. ඒතකොට ජීවත් වෙන එක තේරෙන මිනිස්සු අර හොඳට තියෙන කාලේ හොඳට කාලා බීලා ඉන්න පුළුවන් කාලේ ජීවිතේ තේරුම් අරගෙන ඒ කියන දේවල් අඩු වැඩි කරලා අවශ්‍ය නැහැ කියලා අයින් කරලා හදාගන්න. එහෙම කරන්න බුද්ධියක් තියෙන්න ඕනේ. ඒකයි මම කිව්වා Tamanට තීරණයක් ගන්න බුද්ධියක් තියෙන්න. ඒ කියන්නේ දැන් බහුතරයක් හිතන්නේ ජීවත් වෙනවා කියන එක උදේ ගෙදරින් යනවා රස්සාවක් කරනවා රැට ගෙදර එනවා නිදා ගන්නවා පාන්දර නැගිටිනවා උයනවා යනවා ළමයි ඉස්කෝලේ යවනවා පන්ති යනවා එක්කන් එනවා ගෙදර කතා කරන්න වෙලාවක් නැහැ ප්‍රශ්න කතා කරන්න ළමයින්ගේ දේවල් කතා කරන්න ඇත්තටම ලොකු ගමන් ගිහිල්ලා ලොකු හෝටලයක පාටියක් දාන එකට ඒ කියන්නේ දැන් ඒව කරන්න බෑ. දැන් ඒව කරන්න බැරි ඉඳ හැමෝම ડિප්‍රෙස් වෙලා ඉන්නවා. හැබැයි එහෙම නැතුව ඒ කියන්නේ එහෙම නැතුව අපිට ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා වීකෙන්ඩ් එකට කරන්න දේවල් ඕන තරම් තියෙනවා. හැමදාම හවසට එකට කෑම බීම ගන්න පුළුවන්. ඉතින් ඒවට වෙලාවක් නැහැ. හැමෝම කියන්නේ කෝ වෙලාවක් අපි උදේ 3ට නැගිටිනවා 5ට ට්‍රේන් එකේ යනවා 8 වෙනකොට ඔෆිස් එකේ ආය 4ට ඕෆ් වෙනවා රෑ 8ට ගෙදර එන්නේ. එනකොට ළමයි නිදි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පහුදාට ඕන දේවලුත් ඔෆිස් යන්න ඕන දේවලුත් ලෑස්ති කරනවා. ඉතින් මේක තමයි ලංකාවේ බහුතරයකගේ ජීවිතේ. ඉතින් මෙතන ලොකු අවුලක් තියෙනවා. ඉතින් එතකොට කොහොමද එන්ජොයි කරන්නේ? ඒ කරන දේ එන්නේ අපේ ට්‍රෙන්ඩ් එකකින්. එන්වයරන්මන්ට් එකේ තියෙන ට්‍රෙන්ඩ් එක. කියන්නේ හැමෝම කරන්නේ ඒක. ඒකින්ද තමයි මාත් ඒක කරන්නේ. එතකොට එහෙම තීරණ ගන්න මිනිස්සු තමයි ওই කියන විදිහට අනිත් හැමෝම කරන දේ කරගෙන ඉන්නේ. එතකොට හැමෝම කරන දේ තියෙන්නේ ඒ කාලේ තියෙන ආර්ථික එන්වයරන්මන්ට් එකත් එක්ක. එතකොට දැන් මේ තියෙන එන්වයරන්මන්ට් එක කඩාගෙන වැටෙනවා. ආර්ථිකේ කඩාගෙන වැටෙනකොට
එතකොට එන්වයරන්මන්ට් එකේ ඉන්න ඔක්කොටම මේ දේ කරගන්න බෑ. ඒක කරගන්න බැරි මේ මිනිස්සු කරන්න අකමැති හින්දාවත් උවමනාව නැති හින්දාවත් නෙමෙයි. ඒක මේ ආර්ථිකය විසින් ඒක කරන්න එපා කියන තැනට අපිව තල්ලු කරනවා. එතකොට කරන්න වෙන්නේ හැමෝටම ඒක අතෑරලා ඊගාවට මේ ආර්ථිකය අපිට හරිගස්සලා දෙන තැන තියෙනවා. මේක කරන්න පුළුවන් මේ විදිහට විතරයි. එතකොට මාසෙකට සැරයයි පෙට්‍රල් ගහන්න පුළුවන්. මේ මාසෙකට සැරයක් එතකොට පෙට්‍රල් ගහගෙන ගමනක් යනවා නම් ගියයි. එතකොට එතෙන්ද අපි තල්ලු වෙලා යනවා ඒ ආර්ථිකයෙන්. එතකොට සමහර මිනිස්සු ඒක පෙට්‍රල් ගහගෙන බයික් එක කොහේ හරි ඈතක ගිහිල්ලා එන්න පටන් ගන්නවා. එතකොට අර ඒ එන්වයරන්මන්ට් එකට හරියන එන්වයරන්මන්ට් එකේ විදිහට ඒ ඉකොනොමි එකේ විදිහට අවශ්‍ය දේවල් හැදෙනවා. එතකොට ඒ රැල්ලට ආපහු අපි පුරුදු වෙනවා. එතකොට කලින් අපි හොටෙල් වල ගිහින් ඉඳගෙන මෙහෙම කරපු එක කරන්න බැරි වෙයි. ඒ වුණාට ඒක කරන්න පුළුවන් මේ ආර්ථිකයට ගැලපෙන පොඩි ලාභදායී විදිහක් හැදෙයි. ඒ හැදෙන විදිහට ආයෙත් අර රංචු පිටින් අපි ඒ තියෙන ට්‍රෙන්ඩ් එකට යනවා. එතකොට ඒ කාලේ කොච්චර වෙනස් වුණත් ඒ සමාජයේ තියෙන ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ මිනිස්සු කවදාවත් බුද්ධිමත්ව අපිට ඕනි මොකද්ද නැත්නම් මොකද්ද කියලා තීරණයක් ගන්න. එන විදිහට තමයි මූණ දෙන්නේ. එතකොට ඒක තමයි අපි වෙනස් වෙන්න ඕනේ. අපි මිනිස්සු වුණාම ඔය කියන එක දැන් අපි මේ කාලේ තියෙන ලොකුම ට්‍රෙන්ඩ් එක තමයි ජොබ් එකෙන් අයින් වෙන එක. ඒත් දැන් යුරෝපේ විතරක් නෙමෙයි මේ ලංකාවේ හැමෝගෙම තියෙන එක තමයි ජොබ් එක කරන එක ලාභද පාඩුද කියන එක. දැන් පහුගිය කාලේ ජොබ් එක කරන එක ලාභයි කියලා හිතාගෙන ඉන්නවා ගොඩක් කට්ටිය. ඒකින්ද ජොබ් එක කරනවා. නමුත් දැන් ජොබ් එක කරන එක පාඩුයි. ඒකින්ද මිනිස්සු ජොබ් එකක් අතාරින්න තැනට ඇවිල්ලා තියෙනවා. මොකද ජොබ් එකක් කරන්න ගියාට හම්බ වෙන පඩියෙන් ජීවත් වෙන්න බෑ. ඒ ජොබ් එකට යන්න එන්න වියදම් කරන ප්‍රමාණය ජොබ් එකේ පඩියට සමානයි දැන්. එතකොට ඒක ඉවරයි. එතකොට ඉතුරුවකුත් නැහැ, ගෙදෙට්ට මොකුත් නැහැ. ඒකින්ද ගොඩක් මිනිස්සු ජොබ් එකක් කරනවද නැද්ද කියලා. කාලය අපරාධේ. කාලය ගැන මිනිස්සු හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු කාලය ගැන ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. අපේ මිනිස්සු හිතන්නේ අපිට කාලේ තියෙනවා කියලා. ඒ මිනිස්සු ආර්ථිකයෙන් කියන්නේ රුපියල් වලින් තමයි ඒක මනින්නේ. ඉස්සර රුපියල් වලින් මන්නේ ජොබ් එක කරාම රුපියල් 40000 50000ක් හම්බ වෙනවා. ඒකට වියදම් වෙන්නේ රුපියල් 10000යි. ඒතකොට 40000ක් අපිට ඉතුරු වෙනවා. ඒකින්ද ජොබ් එක කරන එක ලාභයි කියලා තමයි මිනිස්සු තීරණය කරන්නේ. ඒතකොට දැන් ආර්ථිකයේ සෞත්තුව හින්දා තමයි අපිට ජොබ් එකේ හම්බෙන්නේ රුපියල් 40000යි. වියදම යනවා 39000ක් විතර. කන්න බොන්න ගෙදෙට්ට ගන්න විදිහකුත් නැහැ. එතකොට තමයි මිනිස්සුන්ට රුපියල් වලින් තේරෙන්නේ මේ ජොබ් එක කරන එක පාඩුයි කියලා. ඇත්තටම ජොබ් එක කරන එකේ කාලය ඒව ගැන හිතුවොත් එහෙම අර හොඳට තියෙන කාලෙත් ජොබ් එකක් කරන එක ඇත්තටම පාඩුයි. කියන්නේ මේ මිනිස්යාගේ ජීවිතේ වියදම් වෙන පැය ගන්නට මේ මිනිස්යාට ආදායමක් හම්බෙන්නේ නැති හින්දා. එතකොට ඒ පාඩුව තේරෙන්නේ සාමාන්‍ය මෝඩ ඒ IQ එක අඩු කට්ටියට අර ආර්ථිකය ගැන කම්පෙයා කරන තැනට ආවම විතරයි. ඒකට බහුතරයකට හොඳ කාලෙදී ජොබ් එක කරන එක හොඳද නරකද කියලා තේරෙන්නේ නැත්තේ ඒක ආර්ථික වශයෙන් ලොකු ප්‍රශ්නයක් නැති හින්දා. නමුත් දැන් ආර්ථිකයෙන් ලොකුවට රුපියල් වලින් ගණන් හදනකොට ඒක පාඩුයි කියලා ඔබ්වියස්ලි තේරෙනකොට මිනිස්සු ජොබ් එකට වැඩිය හොඳයි නිකන් ඉන්න එක කියන තැනට එනවා. ඒකට ඊට පස්සේ මොකද කරන්න කියන එක වෙනම කතාවක්. නමුත් ඒ තීරණය වෙනස් වෙන්නේ ආර්ථිකයේ ප්‍රශ්නේ හින්දා. එහෙම නැතුව ඒ තීරණය ගන්නේ අපිට ජොබ් එක කරපුවාම මේච්චර පාඩුයි කියන එක ඇනලයිස් කරලා නෙමෙයි. මම හිතන්නේ මේ අපේ කතාව එහෙම එක දවසින් ඉවර කරන්න බෑ. මේක මේ ආරම්භයක් විතරයිනේ. ඒ සංකල්ප එහෙම නැත්නම් ජීවත් වෙන විදි කියන ඒවා එහෙම මේ තියරි වලින් මේ ටික කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද එක එක මිනිස්සු කරනකොට ඒ මිනිස්යාට තියෙන බලපෑම් මේ වගේ තියෙන ප්‍රශ්න ඒවා වෙනස්. එතකොට ඒක හරිම දිග විස්තරයක් වෙනවා. කියන්නේ දැන් අද හිතන එක හෙට වෙනකොට වෙනස් වෙන්න හේතු තියෙනවා. වෙනස් වෙවි යන දෙයක්. එතකොට කොච්චර මේ දේවල් කිව්වත් සමහර මිනිස්සුන්ට ඒක තීරණය ඒ කියන්නේ තේරුම් ගන්න අමාරුයි. මේ මිනිස්සුන්ගේ එක එක බුද්ධි මට්ටම් හින්දා. එතකොට සමහරක් කියනකොටම පොඩි දෙයක් කියනකොටම සමහර මිනිස්සුන්ට ඔක්කොම දෙක තේරෙනවා ඒකේ මොකද්ද කියන්න හදන්නේ කියලා. ඒත් සමහරක් මිනිස්සුන්ට ඒක කියලා ආය කියලා අත්දැකීමනුත් අරගෙන අත්දැකීම දෙපාර තුන් පාර යනකොට තමයි තේරෙන්නේ මේක තමයි මෙහෙම වෙන්නේ කියලා. ඒකට එක එක මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ
තේරුම් ගැනීමේ හැකියාව මත වෙනස් වෙන දෙයක්. ඒකට ජීවත් වෙන ක්‍රමය වෙනස් කරගන්නකොට එක එක මිනිස්සු එක එක කාලවලදී තමයි ඒක කරන්නේ. ඒකට හොඳම උදාහරණේ මම. උදව්වක් විදිහට තමයි අපි පොත් කියවන, කතා කියවන. ඒක සමහර විට වෙන අයගේ ඩිස්කෂන් හරි මොනවා හරි. දැන් මට නම් ඇත්තටම දැන් මම හුඟක් වෙනස් වුණේ විවාහයෙන් පස්සේ. හරිද? ඉතින් ඇත්තනේ. ඉතින් ඒකට හැබැයි මට ඒ කාලේ මෙහෙම කතා කරන්න එහෙම platforms තිබුණ නැහැ. Google search කරලා හරි ඔයත් එක්ක කතා කරන දේවල් සහ එහෙම තමයි ඉතින් කියන්නේ. එහෙම අර ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ අපි වෙනස් වෙන්න කැමති නෑ සහ මගේ ප්‍රශ්නේ මම අඳුරගන්න නැතිකම. අපිට අපේ තියෙන ලයිෆ් එකේ තියෙන දේවල් අපි අතාරින්න කැමති කතා කරලා ඒ කියන්නේ වෙන කෙනෙක් කිව්වොත් තමයි ගොඩක් දේවල් අපිට තේරෙන්නේ අපේ තියෙන ඒ වගේ තියෙන ගැටලු ප්‍රශ්න. ඒකට තනියම හිතුවට සම කොච්චර හිතුවත් අපි කියන දේ අපි කරන දේ හරි කියන එක තමයි අපිට අන්තිමේට තීරණයට එන්නේ. කියන්නේ අපි කොච්චර තනියම හිතුවත් සමහරක් වෙලාවට හිතලා ගිහින් බලපුවාම අපිට හිතෙන්නේ අපි ගත්ත තීරණේ අපි මේ කරන විදිය තමයි හරි කියලා. එතනින් නතර වෙනවා. එතකොට ඒක කම්පෙයාර් වෙනකොට වටේ මිනිස්සු එක්ක කතා බහ කරනකොට තමයි අපි ගන්න තීරණ අපි කරන විදිහේ තියෙන අඩුපාඩු වැරදි ටික පේන්න ගන්න. එතකොට ඒ තියෙන platform එකක් නැතිකම හින්දා තමයි ගොඩක් වෙලාවට මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ අපිට මෙහෙම කරන්න හිතුණත් එහෙම කරන එක හරිද එහෙම කරන මිනිස්සු ඉන්නවද කියන එක ඒක තේරෙන්නේ නැත්තේ අපිට අත්දැකීමක් නැති ඉඳ. ඒතකොට දැනට ඔය Facebook හරි මොනවා හරි හින්දා අපිට තේරෙනවා අපි වගේ ප්‍රශ්න තියෙන ගොඩක් මිනිස්සු ඉන්නවා කියලා. එහෙම නැත්නම් අපිට මේ දේ කරන්න ගියාම වෙන ප්‍රශ්නෙම වෙන මිනිස්සු ඉන්නවා කියලා. එහෙම නැත්නම් අපි මේ වෙනස් වෙන්න හදන කරන්න හදන විදිහට ජීවත් වෙන මිනිස්සු දැනටමත් ඉන්නවා කියලා. අපිට වඩා ගොඩක් දන්න අය ඉන්නවා. ඒව හම්බෙන්නේ මේ වගේ වෙලාවල් වල තමයි. ඉන්නවා කියලා අපිට තේරෙන්නේ platform එකක් තියෙන ඉන්න. ඒකට ඒක තමයි වෙනස් වෙන එක ඉක්මන් වෙන්නේ. ඉස්සර කාලේ අපිට එහෙම platform නැති ඉඳලා වෙනස් වෙන එක අඩුයි. අවුරුදු 10ක් 20ක් 100ක් ගියත් සමහරක් වෙලාවට ලොකු ට්‍රෙන්ඩ් වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ වුණාට දැන් platform තියෙන හින්දා අපේ ට්‍රෙන්ඩ් බොහොම දවස් ගණන් තමයි තියෙන්නේ. ඕනම ට්‍රෙන්ඩ් එකක් මාසෙන් ඉවර වෙනවා. මාසයක් යන්නේ. ඒතකොට මේක ඉස්සරහට එන්න හරිම කෙටි කාලවල වලට යනවා. ඒතකොට ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩින් කියන්නේ දවසේ දෙකේ කතාවක් විතරයි ඉස්සරහට. ඒතකොට මේ කාලේ වෙනස් වෙන්නේ ඔය කියන ටෙක්නොලොජි එකත් එක්ක අපිට platform වෙනස් වෙනකොට. අපි දැන් අදට කතාව නතර කරමුද? මොකද මේ මම හිතුවා ඉස්සරහට අපි මේක කොටස් කරලා පොඩි කොටස් වලින් කතා කරොත් හොඳයි කියලා. මම හිතන්නේ සෑහෙන වෙලාවක් ගියා. දන්නේ නැහැ කොච්චරක් වෙලා ගියාද කියලා. අපි මේ කොටස් විදියට වෙලාවකුත් තියෙන හින්දා මේ අපි දෙන්න ඉතින් ගෙදර කතා කරන එක පොඩ්ඩක් අනිත් අයත් එක්කත් කතා කරන එක හොඳයිනේ. බලමු ඉතින් ගෲප් එකට දාලා එහෙම අදහස් මොනවාද කියලා. අදහස් හොඳට තිබුණොත් අපි ඉස්සරහට කරගෙන යමු. හරි. එහෙම කරමුද? එහෙනම් සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම බොහොම ස්තුතියි කියලා මතක් කරනවා. ඉස්සරහදිත් අපි මේ විදිහට මිනිමලිසම් ගැන විවිධ දේවල්, ඒ කියන්නේ අද තත්ත්වයේ ඉස්සර කාලේ මේ වෙනස් වෙච්ච විදිහ අපිට දැනෙන දේවල්. මොකද අපි අර මිනිමලිස්ට් කියලා ලේබල් එක නම් මම ගහගන්න කැමති නැහැ. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ ටිකක් අපේ අවශ්‍යතා තේරුම් අරගෙන අපේ ජීවිතය වෙනස් කරගෙන ආව නිසා ලොකු වෙනසක් අපිට මේ කාලේ දැනෙන නිසාත් මම හිතුවා මේ විදිහට ටිකක් ඩිස්කෂන් කිහිපයක් කරගෙන යන එක හොඳයි කියලා. ඉතින් හැමෝම දන්නවනේ මම රොනිති මේ රොෂාන්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ආයෙත් දවසක හමු වෙමු. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.